ස්වාමීන් වහන්සේ අද දින ප්‍රශ්න වැඩසටහනට ලිඛිත ප්‍රශ්න 6කුත් ඊමේල් හරහා ප්‍රශ්නකුත් යොමු වෙලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නයක් අවසර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කලක් තිස්සේ පුහුණු කරන නිසා දැන් මුල සිටම කිසිම අරමුණක් කෙරෙහි සිත නොයොදා එන අරමුණ කෙරෙහි සතියෙන් සක්මන් කරමු. මුල පටන්ම කයේ දැනෙන කම්පන චංචල වලට සිතයි. ඉන්පසු සිතවිලි වේදනා ප්‍රණීත ඇසීම් ආදියට සිත යොමු වේ. නමුත් ටික වේලාවකින් සතිමත් වීමත් සමගම එම අරමුණු සිතෙන් ගිලිහි පාදවලට ගොස් කම්පන වලට සිතයි. මෙසේ සතිමත් වීම සමගම ඇතිවන වෙනස් වීම ස්වාභාවිකද? එසේත් නැත්නම් පාදයේ ගිලී ඇති වැඩි කැමැත්ත නිසා එසේ වේදයයි සැකයේදී. මේ වැඩි දියුණු කරගත හැකි දෙයක් නැත්නම් පහදා දුන්න මැනවි. උපහාසයෙන් නිකුත් නිරෝගී සුවයක් වේවා. හොඳයි. මට්ටම් තේරෙන විදිහට මේ ඒ කියන්නේ අපිට ඔතෙන්දී එහෙම විශේෂයෙන් පාලනය කරන්න ඕනේ නැහැ අසවල් තැනටම අවධානය යොමු කළ යුතුයි කියලා. හිත බොහොම කැමැත්තෙන් දැන් පාදයට යොමු වෙලා ඒ විස්තර ටික බලනවා නම් එතන තියෙන විවිධාකාර ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා නම් ඒකේ වැරද්දක් නැහැ. මොකද අපිට විශේෂ ප්‍රදේශයක හඳුනාගත යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. කොයි ප්‍රදේශයේ හරි නැත්නම් කයේ කොයි කොටසේ හරි හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් පාදයේ ওই විදිහට හඳුනා ගනිමින් කාලය ගත කරද්දී සමහරවිට වෙන අපිටම අතේ මේ අත්වල නැත්නම් උදර ප්‍රදේශයක ඔන්න වගේ ඉතින් ඔක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා එවිදීමේදී අර මුලින් අපි උපදෙස් දෙනවා අනිවාර්යෙන් යටිපතුල් වල අවධානය තියාගෙන යටිපතුල් වල දැනෙන්නේ මොනවද කියලා බලමින් යන්න කියලා. එතෙන්දී අර මූලික වශයෙන් මේකේ වැදගත්කමක් තියෙනවා. මොකද හිත එතකොට එතෙන්ට හොඳට නාභිගත කිරීමක් යොමු කිරීමක් කරන්න පුළුවන්කම දියුණු වෙනවා. හිත ගානට අපිට උමනා කරන්නට ඉලක්ක කරන්න ඒ හැකියාව දියුණු වෙනවා. එහෙම හැකියාවක් දියුණු වුණාට පස්සේ පාදවල දැනෙන විවිධාකාර දේවල් බලනවා වගේම ඉතින් මුළු කයෙම දැනෙන විවිධ ලක්ෂණ බැලුවයි කියලා වැරද්දක් නැහැ. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ මා සෑහෙන කාලයක සිට සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාවේ නිතිපතා යෙදුණා. දැනට මාස කිහිපයක සිට ආනාපානයට වාඩි වී ඔබ වේලාවකින් සිත අරමුණේ ඉවත් වී ඇතුළත ඒකාග්‍රතාවයකට යොමු වේ. සතිය ඊටම තීව්‍ර වේ. හුස්ම ගැනීම ඉතාසෙන් සිදුවන නිසා එයට සිත නොයේදී. එනමුත් විනාඩියකට පමණ පසු හුස්ම සාමාන්‍ය ප්‍රමාණයට ගැනීමට ඇති අවශ්‍යතාව නිසා මෙම తాවකාලික සමාධියෙන් මිදේ. මේ කාලය තුළ ශරීරයේද කිලිපුලා යන්නක් බොහෝ විට දැනේ. මේ වරින් වර සිදුවන නමුත් භාවනාව කරගෙන යාමට ලොකු අවශ්‍යයක් නැත. මෙම සතියේ තීව්‍රතාවය ඇතිවන්නේ ආනාපාන අරමුණට බාධා පැමිණෙන විලක් එන්නට ඔන්න මෙන්න කියා කිව්වේයිද බොහෝ විට මට සිතේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීම අස්වාභාවික නොවන දෙයක්ද කරුණාවෙන් පහදා දෙන්න. ඒරුවන් සරණයි. මට දැන් හිතෙනවා කිසිම අස්වාභාවික ගතියක් නැහැ. දැන් අපි අදත් අර ආනාපාන සති සූත්‍රය මූලික කරගෙන කතා කරද්දී එතන කායානුපස්සනා කොටස පහු වෙනවත් එක්කම අපිට ඔය පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියන කොටස් මුණ ගැහෙනවා. ඒක ඒ කියන්නේ දැන් අපි භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරනකොට ඔය කොටස අපිට විඩින් විඩ මතුවෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් සූත්‍රය විස්තර කරගෙන යනකොට ඒකේ නිකන් අර ක්‍රමානුකූලව ගලණයක් පෙන්눔 කරනවා. දැන් අපි ප්‍රායෝගිකව මේකේ යෙදෙනකොට සමහරවිට එතනට ඔය පැත්තට කිට්ටු කරලා ආපහු එන ගතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කායානුපස්සනාවේ අපි හොඳට කටයුතු කරමින් ඉන්නවා, හුස්ම සංසිඳෙනවා. ඊට පස්සේ හිතන්න ඔන්න අපිට නිකන් එක කිලිපොලා යනවා ගතියක්, විදුලි සැරයක් වැදුනා වගේ ගතියක්, පාවෙනවා වගේ ගතියක්, සුවදායි ගතියක් ඔන්න දැනෙනවා. එතකොට ඔන්න අපි ආන්නේ අර දෙවෙනි කොටසේ. වේදනානුපස්සනා කොටසට අපි පිවිසලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් අපි ගමන් කරනවා කායානුපස්සනා කොටසට. එතනදී ඔන්න ආයෙත් හම්බ වෙනවා තද ගතියක් නැත්නම් මේ හුස්ම රැල්ලේම උණුසුමක්, සිසිලසක්, චලනයේ වීමක්. ඒ වගේ දෙයක් ඔන්න අත්දකින්න. ඊට පස්සේ ආයෙත් ඒක තැම්පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ඒක කිලිපොලා යනවා. ඒක සැහැල්ලු වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මේ අතර වෙන හුවමාරු වීමක් නැත්නම් දෝලණය වීමක් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. ඉතින් ඕක හැබැයි ඉතින් අර ටික ටික ඉස්සරහට යන ගතිය තියෙනවා. දැන් මුලදී ඔය වගේ දෙපැත්තට දෝලණය වෙන ගතියක් තියෙනවා. පස්සේ ටික ටික මේ හුස්ම රැල්ල තැම්පත් වෙලාම තියෙන ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඟ කිලිපොලා යන ඒවා බොහොම තැම්පත් වෙන්න පුළුවන්.
අර තැම්පත් වෙන පැත්ත ටිකක් වැඩි වෙනවා. ඒ හුස්ම රැල්ල හරහා නැත්නම් කය හරහා සිද්ධ වෙන චලනයේ වීම එහෙම නැත්නම් උඩ යට යෑම අඩු වෙලා ඒ තැම්පත් වෙලා බොහොම ශාන්ත භාවයකටපත් වෙන ගතිය වැඩි වීමක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිසා ඔය ලැබිලා තියෙන අත්දැකීම් වල වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ ඊළඟට ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී අද්විතීය සිද්ධීමක් පිළිබඳව ඔබ වහන්සේගේ විමසීමට අදහස් කරමු. ඉනත් බොහෝ වේලා සක්මනේ යෙදී සිට පරයන්කට ඉඳගතිමි. ස්වල්ප වේලාවක් අට්ටික සංඥාව මෙහි කරමි. පසුව ආනාපානයට පිවිසුනිමි. කිසිම ආයාසයකින් තොරව සිත හුස්මට පමණක් යොමු විය. වෙන කිසිම අදහසක් සිතට නොවේ. විශාල ප්‍රීතියකින් සිත පිනාදයි. අවට ලෝකයේ තිබෙන බව දැනේ. නමුත් හුස්මෙන් පිටත සිත නොදුවයි. බොහෝ වේලා මෙසේ සිටියෙමි. සිතට කිසියම් ඒකාකාරී ගතියක් දැනුනි. පරයන්කෙන් නැගී සිටියෙමි. ඕනෑම වේලාවක ඒ අවස්ථාව Recording in progress. ඕනෑම වේලාවක ඒ අවස්ථාවට පත් වී හැකි බව සිතුවේ. නමුත් කිසි දිනක නැවත එම අවස්ථාව උදා වූයේ නැත. ඒ ඇති වූයේ සිතේ ඒකාග්‍රතාවයද උපදේශ බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. හොඳයි. එතනම දැන් ඔය අට්ටික සංඥාවක් කරලා ආනාපාන සතියට යනවා කියන එකේ ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ අපි අට්ටික සංඥා වගේ එකක් ගත්තාම ඒකේ අපිට සුදු වර්ණය වගේ හොඳට කැපිලා පේනවා නම් ඒක හොඳට ඉස්මතු වෙලා පේනවා නම් ඇටකටු වල තියෙන ඊට පස්සේ ඒ ඇටකටු වල ස්වභාවය දකිමින් අපි කය පුරා අට්ටික සංඥාව නැත්තම් ඒ සංඥාව හිතේ සහිතව කය පුරා හිත යවනවා නම් ඒ තුලින් ඇත්තටම එක්තරා අන්දමක මානසික වශයෙන් ක්‍රියාශීලීත්වයක් ගොඩනගෙනවා. දැන් අපි එක තැනක හිත තියන් ඉන්නව වෙනුවට කය හොඳට ඔය විදිහට කය පමණක් සීමා කරගෙන ඔය ඇටකටු නැත්නම් අට්ටිකයට හොඳට අවධානය යොමු කරගෙන ඇට සැකිල්ලට අවධානය යොමු කරගෙන හිත එහෙ මෙහෙ ගාන්ටේ ඇට කොටසෙන් කොටස යනකොට මේ හිතේ ලොකු ක්‍රියාශීලීත්වයක් ගොඩ නැගෙනවා. මොමන්ටම් එකක් ගොඩ නැගෙනවා. දැන් එහෙම හැකියාවක් ක්‍රියාශීලීත්වයක් හොඳ නම්‍යශීලී බවක් ක්‍රියාශූර බවක් ගොඩ නැගිච්ච හිත ඊට පස්සේ ආනාපානයට දැම්මොත් ආනාපානය තුළ හිත එකඟ වෙනවා කලින්ට වඩා ටිකක් යහුසුලුව. ඒ නිසා එතන එකඟ වෙන්නේ ඉතින් අර සමතේ පැත්තෙන් තමයි හැබැයි. ඒ කියන්නේ ඒක හරව ගන්න පුළුවන් විපස්සනාවට. හැබැයි ඉතින් දැන් අපි ආනාපානය තුලත් හොඳට ඒ ආස්වාසය තුල හිත බැහැ ගන්නවා ප්‍රස්වාසය තුල හොඳට හිත බැහැ ගන්නවා. ඒක තුලින් සමහරලාට හිතේ ඒකාග්‍රතාවයේ සමාධිය වැඩි වෙලා හිත හොඳටම තැම්පත් වෙලා හරිම සාමකාමී සුවදායි ශාන්ත ගතියක්පත් වෙන්න පුළුවන්. ඉතින් සමාධියේ උත්කෘෂ්ඨ මට්ටමකට යන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා නම් දහන මට්ටමකට උනත් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ බඳු තත්ත්වයක් තමයි අත්දකලා තියෙන්නේ. ඒක ඉතින් අර විටින් විට වෙන්න පුළුවන්. ඒක අපි හැබැයි අරමුණ කරගෙන එහෙම නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම විය යුතුයි කියලා හිතාගෙන ඒක බලාපොරොත්තුෙන් ඒක අපේක්ෂාවෙන් යා යුතු නැහැ. ඉතින් ඒක ඇවිල්ලා එක පැත්තක් සමතයකින් අපේ හිත දියුණු වෙන අපේ ඒකාග්‍රතාවයේ වැඩෙන සමාධිය දියුණු වෙන එක පැත්තක් තමයි ඔය අපි කතා කරන්නේ. හැබැයි ඉතින් තවත් පැති තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි ආස්වාසය දිහා විමසමින් ප්‍රස්වාසය විමසමින් ඒකේ දිග කොට ස්වභාවය විමසමින් ඒකේ උණුසුම සිසිලස විමසමින් ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් විමසමින් ඒකේ තියෙන විවිධ ධාතු ලක්ෂණ විමසමින් අපි එහෙම විමසමින් යනකොට එතෙන්දී ධ්‍යාන මට්ටමක් ලැබෙන්නේ නැහැ. එතෙන්දී සමාධි මට්ටමකට වඩා විපස්සනාවක් ප්‍රඥාවක් තමයි වැඩෙන පැත්තට වැඩි නැඹුරුවක් තියෙන්නේ. ඒ නිසා ඔය පැති දෙකම ඉතින් තියෙනවා. අපි පොඩ්ඩක් අර භාවනාව තේරුම් ගන්නවත් එක්ක අපි යම් කුසලතාවයන් දිනු කර ගන්නවත් එක්ක ඉතින් අපිට පොඩ්ඩක් පුළුවන් ඉතින් කොයි පැත්තටද වැඩි නැඹුරුවක් දෙන්නේ කියලා සකස් කරගන්න. ඉතින් අපි අර විමසීම වැඩි කරනකොට සමාධිය නෙමෙයි ඉස්මතු වෙන්නේ ප්‍රඥාව. ඒ නිසා දැන් කටයුතු කරන්න සමහර දාවට විමසීම ටිකක් වැඩි මට්ටමක් සම්පජඤ්ඤයේ වැඩි මට්ටමක් නම් අර කලින් ලැබපු සමාධිය දැන් එන එකක් නැහැ. ඒ ගැන හිතේ මේ නොසන්සුන් බවක් හිතේ කනගාටුවක් ඇති කරගන්න දෙයක් නැහැ. මේ ඔක්කොම ඇත්තටම අපි දියුණු කරගත යුතු හැකියාව. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් දේශනා කළා තියෙනවා. සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. ඒ නිසා දැන් අපේ ඉස්සරහට එන්නේ ප්‍රඥාව නම් ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි සති කීපයකට කලින් ওই විදිහේ අත්දැකීමක් ලැබලා තිනවා. එතෙන්දී ඔන්න ප්‍රඥාව නෙමෙයි ඉස්සරහට එන්න තියෙන සමාධිය.
එහෙම කියලා අපි හැමදාම සමාධිය බලාපොරොත්තු වෙ යුතු නැහැ. තවත් අපි තුල මේ විවිධ කුසලතාවයන් දියුණු කරගමින් ඉස්සරහට යන්නයි තියෙන්නේ. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස මම පරයන්ක භාවනාවේ යෙදෙන විට සිත දුවන ගතියක් සමහර අවස්ථාවලදී නිදිමත ගතියක් ඇතිවීමෙන් භාවනාව හරියට කර ගැනීමට අපහසු වේ. මේ සඳහා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් දැන ගැනීමට කැමැති වෙමි. ඔව් දැන් කොහොමද සක්මන් භාවනාවේදී හිත දුවන ගතිය මුලදී වැඩි. ඒ කියන්නේ මොකද අපි අරගෙන සමහරවට විවෘත පරිසරයක චේතනාපූර්වකව කටයුතු කිරීමක් සක්මනේදී තියෙනවා. ඉතින් එතකොට හිත දුවනවා. ඒකම තමයි ඕකේ තියෙන අභියෝගය. ඒ නිසා අපි S2 පියාගෙන සක්මන් කරන්න ගියොත් ඒක නෙමෙයි උපක්‍රමය. ඕක මුලදී ටිකක් ඔය වගේ අභියෝගශීලී ගතියක්, හිතේ විසිරීම වැඩි ගතියක් තියෙන බව දැනගෙනම තමයි පොඩ ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා Recording in progress. ඔව් මාව ඩිස්කනෙක්ට් වුණා පොඩ්ඩක් මං ආයෙත් ජොයින් වුණා මාව දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හරි. එතකොට අපි විස්තර කරමින් හිටියේ සක්මන් භාවනාවේදී ඔය වගේ ඒ කියන්නේ මුල් කාලයේදී හිත එහෙ මෙහෙ දුවන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. මොකද ඒක අපි සාමාන්‍යයෙන් ඉඳගෙන බොහොම නිශ්චලව ඉඳගෙන හිත සමාධිමත් කරන භාවනාවක් නෙමෙයි. ඊට වඩා බොහොම හිතේ වෙන කුසලතාවයන් දිනු කරන සමාධියත් අතරම වැඩෙනවා. තව විශේෂ කුසලතාවයන් රසක් දිනු කරන භාවනාවක්. ඒ නිසා එතෙන්දී මුලදී ආධුනික මට්ටමේදී අපහසුතාවයන් මතුවීම ස්වාභාවිකයි. ඒ නිසා ඒක කියන්නේ අත්හැරලා දාන්න හෝ අධෛර්යමත් වෙන්න නෙමෙයි තියෙන්නේ. උනන්දුවෙන් කරගෙන යාමයි තියෙන්නේ. හිතන්න අපිට දැන් අඩුම තරමින් පියවර 5ක් විතර යන්න පුළුවන් නම් සිහියෙන් ඊට පස්සේ තියෙන පියවර 6ක් යන්න පුළුවන්කම ඇති කරගන්න. ඊට පස්සේ පියවර 7ක් යන්න පුළුවන්කම ඇති කරගන්න. ඒ නිසා ඔය අත්දැකීම ස්වාභාවිකයි කියලා තේරුම් අරගෙන දිගට කරගෙන යන්නයි තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස බුදුබව ලබා ගැනීමට සිටවත් කුමරාට පිටු වූයේ ආනාපාන සති භාවනාවද? ඒක ඉතින් ඇත්තටම එක වචනයකින් ඔව් කියලා කියන්න අමාරුයි. මොකද ආනාපාන සතිය හරහා දැන් අදත් අපි විස්තර කළා වගේ ආනාපාන සතිය කියන තනි වචනයෙන් අපි කතා කළාට මොකද ඔතන පුළුල් ක්ෂේත්‍රයක් කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේම පෙන්වලා දෙන්නේ ආනාපාන සතිය හරහා සතර සතිපට්ඨාන ධර්මයක් දියුණු වෙනවා. ඒ හරහා බොජ්ජංග ධර්ම 7ක් දියුණු වෙනවා. බොජ්ජංග ධර්ම 7ක් දියුණු වීම හරහා විඥා විමුක්ති කියලා ගැඹුරක් දියුණු වෙනවා. ඉතින් එතකොට හැබැයි ආනාපාන සතිය තමයි මූලික උනේ. එතනින් තමයි පටන් ගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට නැත්නම් සිදුහත් බෝසතාණන් වහන්සේට බුදු වෙන්න ආනාපාන සතිය පමණයි මුල්ුණේ කියලා කියනවට වඩා ආනාපාන සතියෙන් ආරම්භයක් අරගත්තා. ඊට පස්සේ ඉතින් හතර සතිපට්ඨාන ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, විඥා විමුක්ති කියන ධර්මයන් වගේ සෑහෙන පුළුල් ක්ෂේත්‍රයකින් ගියා කියලා තමයි ඉතින් මේ දේශනාවට අනුවත් නැත්නම් ආනාපාන සති සූත්‍රය වැනි දේශනාවට අනුවත් හිතා ගන්න තියෙන්නේ. හොඳයි. ඊමත් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඊමත් ස්වාමීන් වහන්සේ මම නැතිවන ආකාරයට ආනාපාන සතිය විදර්ශනා කරන හැටි පාදා දෙන්න. ඒක තමයි. අද අපි ඔක්කොම කතා කළේ ටිකක් ඒ වගේ දේවල් තමයි. දැන් මේ මම නැතිවීම කියන එක ඇත්තටම උතන මෙහෙම ওই විදිහට කිව්වොත් ඇත්තටම අපි ටිකක් ආත්ම දෘෂ්ටියකට වගේ යනවා. ඒ කියන්නේ දැන් ඉන්නවා මමෙක් අපි ඒ ඉන්න මම නැති කරන්න හදනවා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් එහෙම කිව්වොත් වෙන්නේ නිකන් අර අපි බැලුවාම නිකන් ඇනහිලේෂන් පැත්තක් ඒ කතා කරන්නේ. ඒ කියන්නේ ඉන්නවා යම්සි පුඤ්ඤලයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඒ මම නැති කරන්න හදනවා කියලා. එහෙම ආත්ම නිෂේධනයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වෙනුවට අපි වෙන පැත්තකින් තමයි මාර්ගයට අවතීර්ණ වෙන්නේ. අපිට හම්බ වෙන හිතේ එකඟතාවය ඇති වෙන ධර්මතාවල යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ
ධාතු පැත්තකින් අපි විමසලා බලනවා. ඊළඟට අපි තුන් වේදනා වලින් පැත්තෙන් විමසලා බලනවා. හිතේම ඇති වෙන විවිධාකාර සංස්කාර පැත්තකින් විමසලා බලනවා. ඉතින් එහෙම විමසන්න එතකොට මේ මතුවෙන විවිධ ස්වභාවයන්ගේ යථා ස්වභාවයක් තමයි නැත්නම් යථාර්ථයක් තමයි අවබෝධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. ඒ බඳු සමාහිත බවක් සහිතව කෙනෙක් කටයුතු කරනකොට අන්න එයාට යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙනවා. එහෙම නුවණක් දිනු කරගෙන යනකොට එතකොට අන්න එයාට අපිටම විපස්සනාවක් වඩනකොට සතිපට්ඨානයක් දිනු කරනකොට එයාගේ හිතේ ගොඩනගෙන්න පුළුවන් කිසිවක් උපාදාන නොකරන මට්ටමක්. ඒක තමයි අද අපි කතා කරේ ඔය අනිශ්චිත ස්වභාවයක්, කිසිවක් උපාදාන නොකරන ස්වභාවයක්, ග්‍රහණය නොකරන ස්වභාවයක්, කිසිවක් ඇසුරු නොකරන ස්වභාවයක්, හිතේ ආතතියක් නැති ස්වභාවයක්, සංස්කරණ නොකරන ස්වභාවයක්, සරල ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්. ඔය කොයි විදිහටත් අපි සාකච්ඡා කරේ ඔන්න ඔය ස්වභාවයක් ගැන. ඉතින් ඔය ස්වභාවයේ හිත පවතින්න. එතකොට අන්න කෙනෙක් තේරුම් ගන්නවා මෙතන මේ ඉන්න මමෙක් නෙමෙයි. මෙතන මේ තියෙන මමෙක් නෙමෙයි. මෙතන මේ දිගට පවතින මමෙක් නෙමෙයි. මෙතන ඇවිල්ලා අපේ තියෙන අවිද්‍යාව නිසා සකස් කරන මමෙක් තමයි තියෙන්නේ. අවිද්‍යාව නිසා සකස් වෙන මමෙක්. අවිද්‍යාව නිසා සකස් කෙරෙන පුජ්‍යල භාවයක්. ඉතින් එතකොට එහෙමනම් මේ සකස් කිරීම නතර කරන්න උත්සාහන්ත වෙනවා. සංස්කරණ හරහායි මේ මුළු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කරණ ක්‍රියාත්මක වෙනවා. සංස්කරණ නිසා හිත නාම රූපවල පැටලෙනවා. ඒ තුල මුල් බැහැ ගන්නවා. ඒ අනුව ආයතනයන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වේදනාවන් හරහා වේදනාවන් වලට තණ්හාව ඇති වෙලා උපාදාන වෙලා ඔන්න මමෙක් හදාගන්නවා. ඒතකොට මෙන්න මේ පටිච්චසමුප්පන්නව සිද්ධ වෙන ක්‍රියාවලිය කෙනෙකුට දකින්න පුළුවන් නම් එතකොට මේ ක්‍රියාවලිය ටික ටික ලිහෙන්න ගන්නවා. මේක නිකන් දිග හැරෙන්න ගන්නවා. මේ දිගට උපාදාන වෙමින් ගිහිල්ලා භව තත්ත්වයක් සකස් කිරීම, මමත්වයක් ගොඩනැගීම, මමෙක් ගොඩනැගීම, පුජ්‍යල භාවයක් ගොඩනැගීම කියන එක ප්‍රයෝගාවචරයකට පොඩ තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට තමයි මේ අවුල ලිහෙන්න ගන්න. එතකොට තමයි එහෙනම් මේ මමෙක් හදන හැටි තේරෙන්න ගන්න. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අහංකාර මමංකාර මානානුසය න හොಂತಿ. අහංකාර කියලා කියන්නේ මම කියලා ස්වභාවයක් කිරීම නැත්නම් මම කියලා ස්වභාවයක් ගොඩ නැගීම. මමංකාර කියලා කියන්නේ මගේ කියන ස්වභාවයක් ගොඩ නැගීම. මාන අනුසය. එතකොට අනුසය වශයෙන් අපි තුල ක්‍රියාත්මක කරන තමන්වත් අනුන්වත් මුල් කරගත්ත මැනීම. ඉතින් ඔය වගේ දේවල් පොඩ තේරෙන්න තමයි එමනම් මේ මමයා නැත්නම් මමෙක් පුජ්‍යලයක් හැදෙන හැටි ටික තේරුම් ගිහිල්ලා අපි ටික ඒ මමෙක් හදන්නේ නැතිව පුජ්‍යල භාවයක් ඇති කරගන්නේ නැතිව උපාදාන ඇති කරගන්නේ නැතිව ඉන්න එහෙමනම් උත්සාහන්ත වෙන්න තියෙනවා. හොඳයි. විලකුත් සම්මාස රූපයක් දැකීමේදී රාග ද්වේෂ මෝහ ඇතිවීම ඒ මනසේ ඇතිවන්නක් මිස බාහිරව තිබෙන රූපයේ තිබෙන දෙයක් නොවන බව දන්නේ. එවිට බාහිර සියලු රූප ඇති වී නැති වී යන ධර්මතාවයට යටත්ව පවතීද? එසේ නැතිනම් එම රූප මනක් කල්පිතද? පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට පිං. ඉතින් අතරම බාහිර විතරක් නෙමෙයි අභ්‍යන්තරත් තියෙන කොයි රූපත් ඉතින් අනිත්‍ය ලක්ෂණයට යටත්. ඉති අජ්ජත්තිකා පඨවි ධාතු, ඉති බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා කියලා බුදුරජාණන් වහන්සේ ඔය ධාතු විභංග සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලදී පෙන්වුම් කරනවා. අපි තමයි මේ අභ්‍යන්තර බාහිර වශයෙන් බෙදාගෙන තියෙන්නේ. ඉතින් කොහෙත් තියෙන්නේ ධාතු ස්වභාවයක්. කොහෙත් තියෙන රූපී ස්වභාවයක්. මම මේ කතා කරන්නේ භෞතික ලෝකය ගැන. ඉතින් මේ භෞතික ලෝකය කියුවා අපේ මේ කය අයිති වෙන්නේ මේ භෞතික ලෝකයට. එහෙමත් නැත්නම් රූප උපාදානස්කන්ධයට. එතකොට මේ රූප උපාදානස්කන්ධය කියලා කිව්වහම බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. ඒකට අභ්‍යන්තර වශයෙන් අපි අඳුනගන්න රූප ස්වභාවයනුත් අයිති, බාහිරයි කියලා අපි අඳුනගන්න රූප ස්වභාවයනුත් අයිති. ඉතින් මේ සියල්ලම අනිත්‍ය ලක්ෂණයට යටත්. ඉතින් ඒ නිසා අපි බාහිර දෙයක් අරමුණු කළත් නැතත් බාහිර දේ කොහොමත් අනිත්‍යත්වයට ලක් වෙලා තියෙනවා. අපි අභ්‍යන්තර වශයෙන් දෙයක් අරමුණු කළත් නැතත් අභ්‍යන්තරයි කියලා අපි සලකන ආධ්‍යාත්මය කියලා අපි සලකන සියලුම රූපයන් ඔය අනිත්‍ය ලක්ෂණයට යටත් වෙලා තමයි තියෙන්නේ. හොඳයි. යම් හෝ දෙයක්
පටිච්ච සමුප්පන්නව නැත්නම් හේතුඵලයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන තියෙනවා නම් ඒ සියල්ලම අනිත්‍යයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එමයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න වල අවසානයක ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පොසොන් ධර්ම දේශනාව මටත් අත්සන්න ලැබුණා. එහිදී ඔබ වහන්සේ සඳහන් කළ ස්ටිල්නස් එක හරිම සුන්දරයි. මා තේරුම් ගත් ලෙසට ටෝටලි කන්ටෙන්ට් වූ අවස්ථාවක්. ලෝකයටම නිත්‍යතාවක් පහළ වූ අවස්ථාවක්. නමුත් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට පත්වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළ යුතු නේද? සම්මා සමාධිය ඇති කරගත යුතු නේද? අපට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඇත්තටම දැන් ආරෂ්ඨාංග මාර්ගය කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා තුනක් වශයෙන් ශික්ෂා තුනක් වශයෙන් පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියලා. ඒතර සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන අපි ටික ටික ප්‍රගුණ කරන එක තමයි කරන්නේ. එතකොට මේ ශික්ෂා තුන ටික ටික ප්‍රගුණ වෙන්න ඔය කතා කරන ස්ටිල්නස් එකක් එමත් නැත්නම් හිතේ තැම්පත් බවක් හිතේ ශාන්ත බවක් කෙනෙක් අත්දකින්න පුළුවන්. ඉතින් එතකොට ඒක ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කරන තරමට ඒ කුසලතාවය අපි තුල වර්ධනය වීම තමයි වෙන්නේ. දැන් අදත් අපි දේශනා කරපු ඒ ආනාපාන සති සූත්‍රයේත් ඉතින් ඇත්තටම බැලුවාම ඔය ආරෂ්ඨාංග මාර්ගය තමයි දියුණු වෙන්නේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විවිධාකාර ධර්ම න්‍යායන් ඔය තියෙන්නේ. විවිධ පැති වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඇතැම් තැනකදී සතර සතිපට්ඨාන ධර්මයන් විදිහට ඒක තහවුරු කරමින් ඒක ඉස්මතු කරමින් දේශනා කරනවා. ඇතැම් තැනක ඉද්ධිපාද ධර්මයන් වශයෙන් දේශනා කරනවා. ඇතැම් තැනක බොජ්ජංග ධර්මයන් වශයෙන් දේශනා කරනවා. ඇතැම් තැනක ආරෂ්ඨාංග මාර්ගය වශයෙන් දේශනා කරනවා. ඉතින් ඔය කොයි තුතනෙදී වුණත් අපේ හිතේ දියුණු වෙන යම් කුසලතාවයන් නැත්තම් පොදුවේ කියනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ඉතින් උඩට කතා කරන්නේ. දැන් එතකොට එහෙම ටික ටික කුසලතාවයන් මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙන්න තමයි එහෙනම් අර හිතේ එක්තරාන්දමක සාමයක්, ශාන්ත බවක්, උපාදාන නොකිරීමක් ඇති කරගන්න අවස්ථාවක් සැලසෙන්නේ. එතකොට ඒක වඩා දියුණු වෙනවා කියන්නේ තව ඉතින් ආරෂ්ඨාංග මාර්ගය තුල අපි කටයුතු කරනවා කියන එක. අපේ ආරෂ්ඨාංග මාර්ගය තුල යම් පමණකට කටයුතු කරා නම් ඒකේ යම් ප්‍රතිඵලයක් කෙනෙක් ලබනවා. ඊට වඩා කටයුතු කරා නම් ඊට වඩා ප්‍රතිඵලයක් කෙනෙක් ලබනවා. ඒක පරිපූර්ණ කරා නම් ඔන්න පරිපූර්ණ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාවන් අපේ එකපාරටම පරිපූර්ණ වෙන්නේ නැහැ. පොඩ ටික දියුණු කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි. ඒවා ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් හරහා ලැබිච්ච එක ප්‍රශ්නයක්. ඔව්. ගරු ස්වාමීන් වහන්සේ මා ආධුනික යෝගාවචරයෙකු ලෙස සක්මන් භාවනාවේ යෙදී සිටින විට සිත කකුලේ ඇවිදීමට ආසන්නයේ දැනෙන සැහැල්ලු බව, එසවීම, ඉදිරියට ගෙන යාම, බිම තැබීම, තද කිරීම, පොළවේ තද ගතිය, කකුලේ එබෙන ගතිය ආදී සිත පැවැත්වීම කරමි. එමෙන්ම එම ක්‍රියාවලිය තුළ මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය අත්දැකීමට උත්සාහ කරමි. එම ක්‍රියාවලිය නිවැරදිදයි පහදා දෙන්නේ පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඔව්. ඔතන ඇත්තටම මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය නිරූපණය වෙන්නේ ඒවායේ ලක්ෂණ හරහා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් පඨවි ධාතුවේ සාමාන්‍යයෙන් ලක්ෂණ 6ක් පෙන්වනවා. තද ගතියක්, මෘදු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්. ඉතින් එතකොට යම් අවස්ථාවකදී අපේ පාදයක් පොළව තුල ස්පර්ශ වෙනකොට පොළව මත ස්පර්ශ වෙනකොට එතෙන්දී අපිට තද ගතියක් දැනෙනවා නම් ඒ නිරූපණය වෙලා තියෙන එතන පඨවි ධාතුව. යම් තැනකදී ගොරෝසු ගතියක් අපිට දැනෙනවා නම් එතෙන්දී නිරූපණය වෙලා තියෙන්නේ මේ පඨවි ධාතුව. ඊළඟට බර ගතියක්, සැහැල්ලු ගතියක් දැනෙනවා නම් ඒ නිරූපණය වෙලා තියෙන්නේ පඨවි ධාතුව. ඊට පස්සේ ආපෝ ධාතුව නිරූපණය වෙනවා තෙත් ගතියකින්, පිඬු කරන ගතියකින්, ගලන ගතියකින් තමයි සාමාන්‍යයෙන් ආපෝ ධාතුව නිරූපණය වෙන්නේ. ඉතින් අපි සමහර ලාවට ඉතින් සක්මනක් කරනකොට සමහරවිට ඉතින් තෙත් ගතියක් වගේ අත්දකින්න පුළුවන්. එතනත් ඉතින් ආපෝ ස්වභාවයක් කියලා හඳුනා ගන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට ආපෝ ධාතුව සූක්ෂම නිසා ටිකක් හඳුනා ගන්නත් අමාරුයි. දැන් තේජෝ ධාතුව නිරූපණය වෙනවා උණුසුම් ගතියකින්, සිසිල් ගතියකින්. ඒ නිසා අපි සක්මනක් කරද්දී අවුව වැටිච්ච තැනක නම් ඔන්න අපි සක්මන් කරන ඔන්න එතෙන්ද උණුසුමක් දැනෙනවා.
ඒ නිරූපණය වෙන්නේ තේජෝ ධාතුව. සිසිලසක් දැනෙනවා. ඒ නිරූපණය වෙන්නේ තේජෝ ධාතුව. ඊට පස්සේ වායෝ ධාතුව නිරූපණය වෙනවා චලනයක්, කම්පනයක්. ඊළඟට දරා සිටීමක් වගේ තැන්වලින් තමයි වායෝ ධාතුව නිරූපණය වෙන්නේ. එතකොට ඒවත් අපි මේ පාදයක් ගෙන යෑමේදී, තැබීමේදී අතරම නිරූපණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණ තුලින් තමයි අපි ධාතුන් හඳුනගන්නේ. ඒ නිසා මහා භූත කියලා අපි මේ හඳුනගන්න උත්සාහවන්ත විය යුත්තේ මෙන්න මේ ලක්ෂණ කීපය. සාමාන්‍ය ලක්ෂණ 12ක් විතර තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික තමයි ඉතින් අපි පුළුවන් තරම් හඳුනගන්න උත්සාහවන්ත වෙන්නේ. ඒකෙත් එකපාරටම ඉතින් 12ම අල්ලන්නත් බෑ. මුලදී ටිකක් හිතේ සතිය දිනු කර ගැනීමට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. මොකක් හරි එක ලක්ෂණයක් අල්ල ගන්නවා මුලින්. අපි හිතමු තද ගතිය කියලා. ඒක ටිකක් සරල හින්දා. ඒතර මේ තද ගතියට අවධානය වැඩියෙන් යොමු කරගෙන අපි භාවනාව කරගෙන යනවා. එතකොට ඔන්න සතියක් දිනු වෙනවා, සම්පජඤ්ඤයක් දිනු වෙනවා, සමාධියක් දිනු වෙනවා. ඉතින් එහෙම කාලයක් කරනවා. එහෙම කළා දැන් Tamanට තේරෙනවා නම් දැන් කිසිම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් Tamanට හොඳට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම යන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනැගිලා තියෙනවා නම් ඊට පස්සේ ඉතින් බලන්න පුළුවන් තද ගතියට අමතරව තව මොනවාද දැනෙන ලක්ෂණ. ඒතර අර තද ගතිය අපි මූලික වශයෙන් උපකාර කරගත්ත වැඩේට බැහැ ගන්න ආරම්භයක් ගන්න. ඊට පස්සේ ඒකෙම පිටින් අපි තව මොනවාද තියෙන්නේ කියලා විමසන්න උත්සාහන්ත වෙනවා. එතකොට තමයි අන්න තව විවිධ ධාතු ලක්ෂණ කලින් නොදකපු ධාතු ලක්ෂණ අපිට තේරෙන්න වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා කළා තියෙන විදිය නරක නැහැ. තව ටිකක් මේ කියපු කරුණුත් එක්ක තේරුම කියන්නේ මේ මොකද්ද කළ යුත්තේ කියන අවබෝධයෙන් කරගෙන යන්න. හොඳයි. මේ ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් කරා තව ප්‍රශ්නයක් ලැබී තියෙනවා සුමේද ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ Zoom chat area එකේ ඇවිත් ඉල්ලීමක්. හොඳයි. How can we receive that excellent slide that we saw this morning during the talk by email? Yeah, I can send it to you. Maybe I can send to the same chat. Otherwise, I can send it to Percy and then he can distribute. I think that's better. Yeah. Send by email to Percy. Sure. And the person who requested Prabhati, if you send an email to retreats@gmail.com, the email address is there on the Zoom chat area now. So then we can send that to you. ස්වාමීනාංශතාව වේලාව තියෙනවා නම් ශාලාවේ තියෙනවා. ඔව් ඇත්තටම මට 2 වෙනකම් පුළුවන්. ලංකා වෙලාවෙන් 2 වෙනකම් මට වෙලාව තියෙනවා. sorry that's not the කතා කරන්නේ. Okay. මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මගේ භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට දැන් තාමික පරිබ්බ සමාධිය වෙනවා. ඉස්සර නම් අර පීති වගේ අවස්ථා එනවා ඊට පස්සේ නැති වෙනවා ඊට පස්සේ ආයුෂ්ම තේරෙනවා එහෙම තමයි ගියේ. මේ කාලෙක ඉඳලා ළඟදී ඉඳලා වාඩි වෙන ගාම එක තියෙනවා සායනස් එක දිගටම තියෙනවා ඒක වීමක් නැහැ. ඉතින් අර මම ගොඩක් වෙලාවට මේකේ මුල අග මැද බලන්න වගේ නිකන් විපස්සනාවක් වගේ try කරනවා. එහෙම මොකද අයිඩියා එකක් නැහැ. මේක නිකන් බලන් ඉන්න විතරයි මට කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. තමාට ඒකත් ටිකටම බලන් ඉන්නකොට තේරෙනවා මේ එක සංඥාවල වෙනස් ටිකක් තේරෙනවා නමුත් ඒක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සායනස් ගොඩක් වෙලාවට අකුණ ගැහිම වගේ ගොඩක් ඔලෝයික සයිට් එකේ ඉඳලා අනිත් සයිට් එකට තරන්න එක වගේ යන්නේවා. ගොඩක් ලොකු තිකැසි වගේ වත් වෙනවා. මේ ඒ වෙලාවට ගොඩක් හිත වික්ෂිප්ත වෙනවා. ටිකක් වෙල යනවා ඊට පස්සේ ආයි normal වෙන්න මේ ඒකත් හිතලා තමයි කරන්නේ. එකක් ප්‍රහේක්ෂ වගේ මට හිතෙනවා මේ එනර්ජි ට්‍රාන්ස්ෆර් මම එක්කෙනෙක්ගේ කෝ ගැහුවම කිව්වා එනර්ජි ට්‍රාන්ස්ෆර් වගේ එකක් වෙන්න පුළුවන් කියලා. මොකක්ද වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එනර්ජි ට්‍රාන්ස්ෆර් එකක් කියලා කිව්වේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ කායික වශයෙන් දැනීමක්
විවිධාකාර ශක්ති හෝමාරුවක් වගේ දෙයක්ද එහෙමද? ඔව් ඒක තමයි එක සයිඩ් එක ඔළුව එක සයිඩ් එකකින් ඉඳලා අනිත් සයිඩ් එකට කරන්ට් එකක් වගේ යනවා කියලා තේරෙනවා. සමහරවිට සද්දකුත් දෙන ගන්න තත්ත්වයක් වගේ. අර ලොකු ගැසීමක් වෙන වෙලාවේ මට ලොකු සමාධියක් තිබුණාද කියලා හිතා ගන්න අමාරුයි ඒ වෙලාවේ. නමුත් එකපාරට ලොකු ගැසීම් නිතරම වෙනවා. මේ මෙතනදී ඇත්තටම දැන් අපි පර්සි මහත්තයා දැන් මීට කලින් අත්දැකීම් වාර්තා කරද්දී මට මතකයි ඒ කියන්නේ අපිට දැන් පර්සි මහත්තයා අත්දැකලා තියෙනවා එකාතකින් හිත කිසිවක් උපාදාන නොකරන මට්ටමක් අත්දැකලා තියෙනවානේ. දැන් එතකොට අපි කියන්නේ ඔතෙන්දී ආයුත්තේ සමාධිය පැත්තට නෙමෙයි. දැන් ඔය தත්ත්වය අපි අත්දැකගත්තට පස්සේ අපි නිකන් හිත දිහා බොහොම සරලව බලන ගතියකට නොගැඹුරුව බලන ගතියකට තමයි ආයුත්තේ. දැන් අදත් අපි අර චිත්තානුපස්සනා කොටසදී විස්තර කළේ හිතට පොඩ්ඩක් නිකන් හැසිරෙන්න දීලා ඒ දිහා පැත්තකින් ඉඳන් බලන ගතියක්. එයාට පොඩ්ඩක් දුවන්න පයින් ඉඩ දෙනවා. ඉඩ දීලා හිත දිහා බලනවා. එතකොට අපි හඳුනගන්නේ අර මේ හිතේ තියෙන නොසන්සුන් ගති, හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන්ගේ හැසිරීම, එයාට තියෙන විවිධ ඇබ්බැහි, ඒ පැත්තනේ අපි හඳුනගන්නේ. දැන් එතකොට අපි ඒ පැත්තට මූලිකත්වය දෙන එක තමයි වටින්නේ. දැන් අපි එහෙම නැතුව ඔය අනිශ්චිත ස්වභාවයක් හඳුනගෙන තිබියදීත් අපි ඊට පස්සේ සමාධිය මූලික කරගෙන භාවනාව දිගට කරන්න ගියොත් දැන් අපි ටිකක් ව්‍යාකූල වෙන තත්යකට යන්න පුළුවන්. එතකොට අපි ආයෙත් අර සමාධි අපි යන රටාව නෙමෙයි අපි ඒ වෙනුවට හරවනවා හිත ආයි උපාදාන කරන මට්ටමකට. දැන් හිතන්න අපි අපේ හිත කායික වශයෙන් දැනෙන යම්සි අරමුණක නැවත නැවත යොදවමින් ඒ අරමුණේ විවිධ හැඩතල බලමින් අපි වාසය කරනවා කියන්නේ නැවතත් අපි උපාදාන මට්ටමක්නේ දිනු කරන්නේ. එතකොට හැබැයි ඒ වෙනුව ඊට කලින් අපි හඳුනගෙන තියෙන මේ උපාදාන වලින් තොරව පැවැත්වීමේ හැකියාවක්. එhmenan උපාදාන වලින් තොරව පැවැත්වීමේ හැකියාවක් හඳුනාගත්තට පස්සේ එhmenan ඒ හැකියාව ඒ කුසලතාවය තමයි වඩා දියුණු කරන්න තියෙන්නේ. ඉතින් ඒ කුසලතාවය දියුණු කරන්න වෙන්නේ අර අරමුණු අල්ලගෙන නෙමෙයි. අරමුණු ග්‍රහණය කරගෙන අරමුණු එහෙට මෙහෙට පෙරලලා බල නෙමෙයි. ඒ වෙනුවට හිතට එයාගේ උමනාවට උපාදාන කරන්න දිදී. අපි උපාදාන කරන්න යන්නේ නැහැ. අපි උමනාවෙන් අරමුණක් අල්ලන්න යන්නේ නැහැ. අරමුණක් අල්ලගෙන එයාගේ හැඩතල නිරීක්ෂණය කරන්න යන්නේ නැහැ. එයාට දෙනවා කැමති නම් ඔයා ගිහින් උපාදාන කරගන්න කියලා. එතකොට බලනවා මෙයා කොහෙද ගිහිල්ලා ආයෙත් උපාදාන කරේ. ආයෙත් මෙයා ගිහිල්ලා කොහෙද පැටළුනේ. එයා මොන පුරුදු නිසාද මෙයා තාමත් දඟලන්නේ කියලා අන්න අපි නිකන් අර පැත්තකින් ඉඳන් බලනවා වගේ අපේම හිතේ තියෙන මේ විවිධ හැලහැප්පීම් දිහා එයාගේ තියෙන ගති ලක්ෂණ දිහා පුරුදු දිහා බලනවා. ඒ නිසා මම නම් කියන්නේ ඔය කියන්නේ ආනාපානය කියන එක දැන් ආස්වාස ප්‍රස්වාස දිහා බැලිය යුතු නැහැ. ඒ වගේමයි කායික වශයෙන් කියන්නේ කය නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒ නිරීක්ෂණය කරන්නේ හිතේ ආතතියක් ගොඩනැගිලා තියෙනවා නම් ඒ ආතතිය දුරු කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. ඒ කියන්නේ දැන් ඇත්තටම හිතයි කයයි දෙකම බොහොම සරල නිදහස් ආතතියකින් තොර කිසිසේත්ම ආතතියක් නැති මට්ටමකින් පවත්වා ගැනීම සඳහා තමයි දැන් මූලිකත්වයේ දී යුත්තේ. ඒ ටික තේරෙනව නේද ප්‍රොජෙක්ට් මහත්තයාට? එහෙමයි සොයනසික අද බලන්න ගොඩක් ප්‍රයෝජන තුනක් පැත්තකින් ඉඳලා කොහොමද බලන්නේ කියන එක මම අද ප්‍රැක්ටිස් කරා. එතකොට අර කියන සහැල්ලු ගතියෙන් බලන්න පුළුවන් විදියක් තේරුණා මට. ඔව්. දැන් මොකද ඔය සහැල්ලුව අපි පොඩ්ඩක් දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න අපේ වාහනයක් පදවනකොට ඒ වාහනය හිතන්න ඉස්සරහා වාහනක් නැහැ පිටිපස්සෙත් වාහන නැහැ අපිට බොහොම නිදහසේ ගෙනියන්න පුළුවන් කියලා. එතකොට හිතන්න මේ අපි තුමු වාහනයක් නෙමෙයි ඕන. අපි තුමු ෆුඩ් සයිකල් එකක් කියලා. දැන් එතකොට ඔන්න ආවොනම් අපිට දැන් අත් දෙකත් අතහැරලා හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන්. එච්චරට දැන් අපිට මේ බයිසිකලේ මේ හසුරුව ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඉතින් අපි අත් දෙකත් අතහැරලා ඉතින් වතුර ටිකකුත් බිබී යනවා. එහෙම යනකොට හිතන්න මොකක් හරි හේතුවකට දැන් බයිසිකලේ වම් පැත්තට ඇලවෙගෙන යනවා කියලා. එතකොට ඉතින් අපි ඒක හිමීට ආයෙත් දකුණු පැත්තට කරලා ආයෙ පාර මැද්දට ගන්න ඕනේ. හිතන්න යම් වෙලාවක දකුණු පැත්තට බර වෙනවා කියලා. එතකොට අපි පොඩ්ඩක් ආයෙ මැදිහත් වෙලා ආයෙත් වමට කරලා ආයෙ මැද්දට ගන්න ඕනේ. දැන් එතකොට මැද්දේ තියාගෙන යෑමක් විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි දන්නවා මේ බයිසිකලේ කොහොමද
හරියට බැලන්ස් කරන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඉතින් අපිට පොඩ්ඩක් අත දාන්න වෙන්නේ අර වගේ එයා විසින් වමට බර වුණොත්, එයා විසින් දකුණට බර වුණොත් නැවතත් මැදට ගැනීම සඳහා පමණයි අපි මැදිහත් විය යුත්තේ. එහෙම නැත්තම් තියෙන්නේ එයාටම වැඩේ කරගන්න ඉඩ දීලා අපිට පැත්තකට වෙලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් එතන තමයි උපේක්ෂා සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ. දැන් අපි හිතට කරන්නේ තොන්න ඔය වගේ දෙයක්. හිතට කියනවා කැමති විදිහට දැන් ඉන්න කියලා. එයා කොහෙවත් ගිහිල්ලා උපාදාන කරන්නේ නැත්තම් අපිට අලුතෙන් කළ යුතු දෙයක් නැහැ. එයා ගිහිල්ලා මොකක් හරි හිතන්න රාගයකින් මොන හරි දෙයක බැඳෙනවා නම් ඔන්න අපි අර වම් පැත්තට ගිය බයිසිකලේ ආයිත් මැද්දට ගන්නවා වගේ. අපි ඒක අතහැරලා ආයිත් ඔන්න උපාදාන නොකරන පැත්තේ ආයි පිහිටවනවා. ඊට පස්සේ ආයිත් ඔන්න ඒ විදිහටම යනවා. පාර මැද්දේ යනවා ගානට කොහෙවත් හැලෙන්නේ නැහැ, හැප්පෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ආයිත් නිකන් අර දකුණු පැත්තට බර වුණා වගේ ආයිත් හිතන්න ගිහිල්ලා ඔන්න ද්වේෂයක මොකක් හරි පැටලෙනවා. ඊට පස්සේ ඔන්න අපි ඉතින් අත දාන්න ඕනේ තෙන්දී. පොඩ්ඩක් ඉතින් ආයිත් තේරුම් කරලා දුන්නා, බේරගත්තා. ඔන්න ආයිත් මැද්දට ගත්තා. ආයිත් දිගට යන්න දුන්නා. ඒ නිසා අපිට කරන්න තියෙන දේ අඩු වෙන එක තමයි වෙන්නේ. අපි මැදිහත් වෙලා කළ යුතු භාවනාව අඩු වෙනවා. හිතට විවේකීව, උපාදාන රහිතව ඉන්න අවකාශය සලස්සලා දෙනවා. ඉතින් මේ වගේ පැත්තකට තමයි ඒතකොට භාවනාවට කෙරෙන්න ඉඩ හරිනවා කියන මට්ටමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. කොහොමද සාකච්ඡා? හොඳයි. හොඳයි. තේරුම් ගන්න. කාටරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ අද උදේ ධර්මදේශනාව සම්බන්ධයි ප්‍රශ්නකට දීපු උත්තරයක් සම්බන්ධයි. ඒ කියන්නේ දැන් අපි සක්මන් කරනකොට අපි අරමුණක් කරේ තියෙනවා. ඊට පස්සේ අරමුණ නැති වෙලා යන තියා බලනවා. ඒ කියන්නේ වෙනස් වීම දකින්න. ඒ අපිටම අපිට රූපයකට හරි සිතුවිල්ලකට හරි හිත ගියා. ඊට පස්සේ ඒ හිත එහෙම ගියා කියලා කොයි වෙලේක හරි දකින්නවා. ඒ දකින්නකොට ඒක නැති වෙලා. ඒ නැති වෙලා අපහු යන්නේ ආයත ඒවත් කයට කොටාරි ඒ වගේ රූපෙට. එතකොට දැන් මේ අවස්ථාවේදී දැනෙන්නේ කිසිම බැඳීමකින් තොර අවස්ථාවක් විදිහට තමයි දැනෙන්නේ. කියන්නේ කිසිම අරමුණකට බැඳිලා නැති තත්ත්වයක්. ඉතින් එහෙම දිගටම නොකොට ඉතින් ආයෙත් මොකක් හරි එක පැටලෙනවා. ආයෙ නැති වෙනවා. එතකොට අර ඒ නැති තියෙන ඒ අවස්ථාව, ඒ කියන්නේ අරමුණකින් තොර අවස්ථාව ඒක తాවකාලික වශයෙන් ගත්තොත් එතනදී භාවයක් නැත්නම් උපාදානයක් වගේ නැද්ද කියන ඔව් දැන් අත්‍තරම භවයක් හැදෙන්න නම් අනිවාර්යෙන් උපාදානයක් අවශ්‍යයි. උපාදාන පත්‍ය භව. දැන් එතකොට උපාදානයක් වෙන්න නම් තරන්දුමකින් යම් පමණකට අල්ලා ගැනීමක්, තණ්හාවක්, ආසාවක් අවශ්‍යයි. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව කියලා. ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් ෆ්ලෝ එක පෙන්වන්නේ. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් හිත කොහෙවත් පිහිටලා නැත්තම් මොකක්වත් අරමුණක් අල්ලගෙන නැත්තම් මොකක්වත් අරමුණක් මත ආධාර කරගෙන නැත්තම් ඒ මට්ටමේදී තමයි උපාදාන වලින් තොරව හිත පවතින්නේ. ඒ මට්ටමේදී තමයි හිත වර්තමානයේ පවතින්නේ. දැන් එතකොට හැම අවස්ථාවකදීම භව තත්වයක් නම් හුඟක් වෙලාවට එක්කෝ හිත අතීතය අල්ලගෙන එතන හදාගත්ත භව තත්වයක්, එහෙම නැත්නම් අනාගතය අල්ලගෙන එතන හදාගත්ත භව තත්වයක්, එහෙමත් නැත්නම් වර්තමාන වශයෙන් නම් රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, ස්පර්ශයක් නැත්නම් හිතේම ආපු අරමුණක් අල්ලගෙන හදාගත්ත භව තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අතීතය අල්ලගෙන කොයි හරි වෙලාවක හිත ඉන්නවා නම් අතන භව තත්ත්වයක් සකස් වෙලා. අනාගතය අල්ලගෙන කොහේ හරි වෙලාවක හිත හැසිරෙනවා නම් ඒ කියන්නේ භව තත්ත්වයක් සකස් වෙලා. වර්තමානයේ වුණත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ මොකක් හෝ අරමුණක් අල්ලගෙන හිත හැසිරෙනවා නම් එතනත් සුළුවෙන් හෝ භව තත්ත්වයක් සකස් වෙලායි තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ කාමවචර භවයකදී කටයුතු කරනකොට ඉතින් ඔන්න ඔය පැති අල්ලන ගතිය තමයි අපේ හිතේ නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. ඒතර විපස්සනාවේදී අපි ඔය හඳුනගන්න කිසිවක් උපාදාන නොකරන කිසිවක් අල්ලගත්තේ නැති ග්‍රහණය කරගත්තේ නැති తত্ত্বය අපි හිතේ පවත්වනවා නම්
ඒ බඳු වටවිටාවකදී භව තත්ත්වයක් ඇති වෙන්න හැකියාවක් නැහැ. සමිනාත් දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් කයට හිත ගියාම එක්ක ධාතුම වශයෙන් හරි එහෙම දැනෙනවා අපි ධාතුම වශයෙන් දැනෙනවා කියලා කම්පනයක් විදිහට දැනෙනවා. ඒකට ඒකත් ඇත්තටම භාවයක්. ඔව් අන්න ඒක තමයි. දැන් ඔතෙන්දී දැන් අර මම පර්සි මහත්තයාටත් විස්තර කරන්න උත්සාහන්ත උනේ ඒකයි. දැන් මෙතෙන්දී අපි කියන්නේ අවධානය යොමු කළොත් දැනේවි. දැන් අපිට ඕනේ නම් අපිට පුළුවන් දැන් හිතන්න සක්මනේ යනවා. සක්මනේ යනකොට රූප නොපෙනෙනව නෙමෙයි රූප පේනවා. අපිට ඕනේ නම් ඒ රූප දිහා වැඩි අවධානයක් යොමු කළා මේ අහවල් අපි තුමු කුරුල්ලෙක් දකින්නවා කියලා. මේ අහවල් කුරුල්ලය මේ කුරුල්ලා හරි ලස්සනයි මේ කුරුල්ලා කොහෙද ඉන්නේ කියලා ඉතින් ඒ කුරුල්ලා ගැන හිතන්න පටන් ගන්න පුළුවන් ඕනේ නම්. ඉතින් එතකොට ඔන්න භව තත්ත්වයක් සකස් වෙනවා. හැබැයි ඊට මෙහා අපි නිකන් කුරුල්ලෙක් නිකන් පෙනුණා. ඕමනාවෙන් බලන්න ගියා නෙමෙයි. අපි නිකන් සක්මනේ යෙදුනා. හිත කොහෙවත් පිහිටලා තිබුණේ නැහැ. කොහෙවත් අල්ලලා තිබුණේ නැහැ. ඉතින් ළඟින් කුරුල්ලෙක් පියාඹලා ගියා. ඉතින් ඒක නිකන් දැක්කා. එච්චරයි. එතන එතකොට හිත බැහැ ගන්න ගියේ නැහැ. ඒක අල්ලගෙන කතාවක් නව කතාවක් ලියන්න ගියේ නැහැ. ඒ දැක්ක මතින් නතර වුණා. ඉතින් එතකොට අන්න හිතට විඥානයක් වශයෙන් බැහැ ගන්න, පෝෂණය වෙන්න, පරිණත වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපිට ධාතු ලක්ෂණ වුණත් දැන් මම මේ කතා කරන්නේ ඔය අනිශ්චිතතාවයක් උපාදාන නොකරන මට්ටමක් හඳුනාගත්ත යෝගාචරයෙකුටයි මම මේ කතා කරන්නේ. එයාට ආයිත් නැවතත් ගිහිලා ධාතු ලක්ෂණ විමසා බලමින් කාලය ගත කරන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒකේ ආදීනව දැකීම නිසා තමයි හිත ඒ ටික අතහැරියේ. හිත ඒ ටික අතහැරලා තමයි දැන් හිත උපාදාන කරන්නේ නැතිව රූපයක් උපාදාන කරන්නේත් නැහැ, වේදනාවක් උපාදාන කරන්නේත් නැහැ, සංඥාවක් උපාදාන කරන්නේත් නැහැ, සංස්කාරයක් උපාදාන කරන්නේත් නැහැ. ඉතින් එතකොට උපාදාන නොකරන මට්ටමක තමයි එහෙමනම් විඥාණය දැන් ඉන්නේ. ඒතර ඒ தත්ත්වය තමයි අපි ප්‍රගුණ කරන්න තියෙන්නේ. එතනින් අදහස් වෙන්නේ නැහැ අපිට රූප බලන්න බෑ කියලා. වේදනා බලන්න බෑ කියලා. සංස්කාර බලන්න බෑ කියලා. බලන්න පුළුවන්. හැබැයි දැන් අත්‍යවශ්‍ය නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ කොට මේ වගේ තත්ත්වයක් වෙනදී අපිට දවසේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒක තමයි පුරුදු කරන්න තියෙන්නේ. දැන් ඇත්තටම දැන් අපි බලන්න ඕනේ දැන් අපි හිතන්න මෙහෙම අපි දැන් ඔන්න පරයන්කේදී ওই තත්ත්වයක් අත්දැක්කා. දැන් ඊට පස්සේ දැන් ඕක පොඩ්ඩක් ටික දියුණු කළා. ඊළඟ බලනවා මේ හැකියාව බැරිද මට සක්මනේදී ගන්න. දැන් ඔන්න පොඩ්ඩ උත්සාහත් වෙනකොට ඔන්න සක්මනේදී ඉක්මනට කැඩෙනවා. වැඩි වෙලාවක් කරන්න බෑ. දැකපු දෙයක් ඔස්සේ ආයෙ ගිහිල්ලා හිත උපාදාන වෙනවා. ඇහිච්ච දෙයක් ඔස්සේ ගිහිල්ලා ආයෙ හිත උපාදාන වෙනවා. ඉතින් නැවත කැඩෙනවා. කැඩෙන්න ඉතින් ඒ අල්ලනවා කියන එකනේ. ඇල්ලීම නිසානේ මේ தත්ත්වය කැඩෙන්නේ. ඒත් අල්ලන එක නවත්ත ගන්නවා. නවත්ත ගන්නවා කියන්නේ ඇල්ලුනාට පස්සේ ඉතින් ආයෙ ඒක අතහරිනවා. නැවත අතහරවන්න අපි කටයුතු කරනවා. දැන් එතකොට ඔන්න සක්මනේදිත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් රූප පේනවා අල්ලන්නේ නැහැ. ශබ්ද ඇහෙනවා අල්ලන්නේ නැහැ. ඊළඟ පාදයට ස්පර්ශ දැනෙනවා අල්ලන්නේ නැහැ. හිත තියෙනවා බොහොම සාමකාමීව. එච්චරයි. ඊට පස්සේ ඉතින් බලනවා දැන් හිතන්න දැන් වාහනේ එලවනවා, පදවනවා. එතකොට පුළුවන් ද මේක පවත්වන්න. සමහරවිට ඒකට අමාරුයි. බොහොම ඉතින් අවධානයෙන් යන්න ඕනේ. සිග්නල් ලයිට් ගැන අවධානය යොමු කරන්න ඕනේ. සිග්නල්ස් තවමනා හරි හැරෙන තැන් ගැන අවධානය යොමු කරන්න. ඒතකොට සම්න ආය උපාදාන වෙනවා. ආයතන හිත කියවනවා. ආයෙත් ඉතින් හිත මොනවා හරි කතන්දර ගොතනවා. ඒතකොට තේරෙන දැන් මේ කටයුත්ත තාම මට කරගන්න බෑ. සක්මනේදී නම් දැන් මට උපාදාන නොකරන මට්ටමක් පවත්වන්න පුළුවන්. හැබැයි තාම මට වාහනේ පදවද්දි මේක කරන්න බෑ. ඉතින් ඒවා ඉතින් දිනු කරන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු අපි තව කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවක් කරද්දී පුළුවන් ද මට මගේ හිත උපාදාන නොකරන මට්ටමක තියාගෙන ඒ සාකච්ඡාව කරන්න. ඉතින් ලේසි නැහැ. ඉතින් ඇත්තටම මොකද අපි දැන් සාකච්ඡාවක නිරත වෙනකොට අපිට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. අවධානය යොමු කරන එක වැඩි වුණාම කායි ගිහිලා උපාදාන වෙනවා. අපිට මෙන්න මේ බැලන්ස් එක තමයි හදන්න තියෙන්නේ. දැන් එක අතකින් බැලුවාම කොහොමද මේ හිත මැද්දේ තියාගෙන ඉන්නේ? අපි කරුණ වලට අවධානය යොමු නොකරනවා නෙමෙයි. සාකච්ඡාවක් ගැන අපි මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් කරුණකට අවධානය යොමු නොකරනවා නෙමෙයි. හැබැයි ඒ තුලින් හිතේ ආතතියක් ගොඩ නැගිලා නැහැ. කරුණ ගැනත් අවධානයක් තියෙනවා. හැබැයි ඒක දැඩිව ග්‍රහණය කරගෙනත් නැහැ. අපිට අපි හිතමු අපි කියපු දෙයට ප්‍රතිවිරුද්ධ අදහසක් එයා ඉදිරිපත් කරද්දී අපේ හිතේ ඔන්න ද්වේෂයක් ගොඩ නැගිලත් නැහැ. එහෙම නැත්නම් අපි
ඉස්මතු කරපු කරුණක් කරහා අපි ලොකු මමත්වයක් ගොඩනගලත් නැහැ. මං කියප එක තමයි හරි. මම තමයි හරිම අදහස දුන්නේ කියලා අපි මේ ඉදිරිපත් කරපු කරුණ අල්ලගෙන කෙනෙක් හදලත් නැහැ. මමෙක් හදලත් නැහැ. ඉතින් එතකොට බැලුවාම තනිකරම දැන් අපි බලන්න ඕනේ ප්‍රායෝගික ජීවිතේ අපේ එදිනදා ජීවිතේදී අපි මේ විවිධ කටයුතු වල නිරත වෙද්දී කොහොමද අපි මේ ඉගෙනගත්ත දේ නැත්තම් මේ භාවනාවේ පුහුණු කරගත්ත දේ ඇප්ලයි කරන්නේ කොහොමද? එතෙන්ට කොහොමද යොදන්නේ? කොහෙද මමෙක් හදන්නේ? සාකච්ඡාවකදී අපි මමෙක් හදනවද? ඩ්‍රයිව් කරද්දී මමෙක් හදනවද? අපි කෑම මේසෙදී කෙනෙක් හදනවද? පුජ්‍යලයක් හදනවද? නැත්තම් කෑම මේසෙදී අපි අපේ අමුදරුවන් එක්ක අපි ආහාර ගන්නවා. ඉතින් එතකොට කෙනෙක් හදනවද? එතෙන්දී මට කේන්ති යනවද? නොරුස්නා ගතියක් පහළ වෙනවද? එහෙම නැත්නම් යම් ආහාර වලට මගේ හිතේ ලොකු කෑදරකමක් ඇති වෙනවද? ඉතින් මෙන්න මේ වගේ තනිකර අර ප්‍රායෝගිකව අපේ හිතේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා පදනමක් තමයි දැන් ඔය සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිශ්චිත භාවය කියන එක එහෙම නැත්නම් උපාදාන නොකරන తත්වය කියන එක දැන් අපි පාවිච්චි කරන්න ඕනේ සියුම් කෙලෙස් හඳුනා ගැනීම සඳහා. ඒ සඳහා ලැබිච්ච හොඳ පදනමක් තමයි අත්‍තරම අනිශ්චිතතාවය කියලා කියන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ තත්ත්වයක ඉන්න කෙනෙකුට ආර්යයන් භාවනාවේ සමාධියකට දුරට යන්නේකේ තේරුමක් නැහැ. ඒගොල්ලෝ විතර සක්මන කරන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ පිළිබඳ අදහස. ඔව් දැන් සමාධි කරනවා කියන එක පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඉඳගෙන ඇතැම් වෙලාවට පොඩ්ඩක් ඉතින් වාඩි වෙලා හිත සුවසේ තියන් ඉන්න එකේ වරදක් නැහැ. හැබැයි අර මම බයිසිකලේ උපමාවෙන් පෙන්නුවා වගේ සමහර වෙලාවට ඔය සමාධියට හිත ගිහින් හේතු වෙනවා. ඒ කියන්නේ සමාධියක් තුල හිත ගිහිලා බැහැ ගන්න ගතියක් තියෙනවා. එතකොට ඉතින් අපි අත දාලා ඒක වළක්වන්න ඕනේ. උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔය ධ්‍යාන මට්ටම් වල පවා තියෙන්නේ ඒ සමාධිය ඇසුරු කිරීමක්. ඒ සමාධිය උපාදාන කිරීමක් තමයි එතන තියෙන්නේ. ඔය තියා ඒ කියන්නේ ධ්‍යානවල අරූපාවචර ධ්‍යාන ගැන පවා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි යම්සිකනේ ප්‍රථම ධ්‍යානයේ වගේ සමාධියක් ඇසුරු කරනවා නම් ඉතින් එතකොට විඥානය ඇසුරු කරමින් ඉන්නවා මේ ප්‍රථම ධ්‍යානයට අදාළ වේදනාවන්. ප්‍රථම ධ්‍යානයට අදාළ සංඥාවන්. ප්‍රථම ධ්‍යානයට අදාළ සංස්කරණයන්. තමයි දැන් හිත ඇසුරු කරන්නේ. ඉතින් එතනත් උපාදානයක් තියෙනවා. ඉතින් එතකොට දැන් විපස්සනාවක් කරහා යන යෝගාවචරයෙන් ඒ නිසා සමාධි කියන ඒවා නෙමෙයි ලොකු කරගන්නේ. ඒ වෙනුවට හිත උපාදාන වලින් තොරව කොහෙවත් පිහිටවන්නේ නැතිව කෙලසුන්ගෙන් තොරව බොහොම ශාන්තව පවත්වා ගැනීමක් තමයි නිකන් එයා ඉලක්කය කරගන්නේ. එතකොට ඉතින් අර සමාධියක් අවශ්‍ය වෙන්නේ ඇත්තටම හිත හුඟා ව්‍යාකූල මට්ටමකට නැත්නම් හිතේ සමාධිය හුඟා දුර්වල මට්ටමකට ගිහිල්ලා නම් විතරයි ආයෙත් ඉතින් පොඩ්ඩක් හිත එකලස් කරගන්න සමාධියක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් එයාට නිකන් අර හිතේ පහළ වෙන කෙලස් ටික හඳුනා ගන්න පුළුවන් ඒ සරල විනිවිද පෙනෙන පැහැදිලි චිත්ත මට්ටමක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් එයාට තවදුරටත් විපස්සනාවක් වඩන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම කාටද ප්‍රශ්න තියෙනවා ශාලාවේ. Zoom එකේ කාටරි ප්‍රශ්න යක් විතරවත් අහන්න තියෙන වෙලාව පොඩ්ඩක් තියෙනවා. ඉන්නවනම් අපේ නැති බව තමයි පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ. නිසා ප්‍රශ්න අවසానයි. හොඳයි. එහෙනම් අපි මෙතනින් සමුගන්න පුළුවන්. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් ඉදිරිය නැති නිසා ස්වාමීන් වහන්සේ අපි අටසිල් සමාදන් වන උදේ ස්වාමීන් වහන්සේගෙන් ආයාචනා කර සිටිනවා අපිට පන්සිල් සමාදන් කරවන්න කියලා. සමහරක් අය පන්සිල් සමාදන් වෙන මේ අවස්ථාව. හොඳයි. එහෙනම් පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं अन्ते पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वैरमणि सिक्खापदं समादियामि सुरामेरे मज्जपमा दट्ठाना वैरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा අපමාදේන සම්පාදේ තබ්බං साधु साधु ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි. හොඳයි. ස්වාමීන් වහන්සේට වන්දනා කරන අවසරයි ස්වාමීන් හොඳයි. ඔව් කරගෙන යන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේ මයාවද්දං අනිත්තං සාරිපුත්තාදි තීරාණං ආගතා පටිපාටිය සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමः. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ආශිර්වාද ගාථා දේශනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.